වේලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ, ප්‍රකාශය ටීඩී.කේ ජයන්ත. වෙළඳපොලේ සහල් මිල අසාධාරණ ලෙස ඉහළ නංවන්නේ නම් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට අනිවාර්යයෙන්ම මැදිහත් වන බව ලසන්ත අලගිය වන රාජ්‍ය අමාත්‍යවරයා කියයි. රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩක් නැතැයි රජය අවධාරණය කරයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ යළි ගොඩ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක්. උසස් ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මූලික අඩිතාලම සකස් කර අවසන්. ඛනිජ තෙල් ප්‍රවාහනය සඳහා දුම්රිය වැඩි වශයෙන් යොදා ගැනීමේ තීරණයක්. මැතිවරණ ක්‍රමයේ සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු විශේෂකාරක සභාවේ තවත් රැස්වීමක් අද. රට තුළ පවතින ඉන්ධන අර්බුදයට කඩිනමින් විසඳනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි. එවරස් ප්‍රීමියර් ලීග් පන්දු 2020 ක්‍රිකට් තරගාවලිය දැන් නේපාලයේදී. සහල් මෝල් හිමියන් වෙළඳපළට සහල් තොග නිකුත් නොකිරීම හේතුවෙන් ඇති වූ කෘත්‍රිම සහල් හිඟෙන් ජනතා මුදා ගැනීමට සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට ඇමති මණ්ඩලය තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලිගේවන්න මහතා කියයි. පාරිභෝගිකයා හා ගොබියා යන දෙපාර්ශ්වම ආරක්ෂා කිරීම එහි අරමුණ විය. කිසියම් පාර්ශ්වයක් සහල් මිල අසාධාරණ ලෙස ඉහළ නැංවීමට උත්සාහ දරන්නේ නම් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට රාජ්‍ය අනිවාර්යයෙන්ම මැදිහත් වන බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි. කොළඹ ඊයේ පැවති ඇමති මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේ සහල් මෝල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර ඇති සහල් මිල ගණන් කිසිසේත් සාධාරණ නොවන බවයි. සහල් ආනයනය කළද ගොවින්ගෙන් වීල්මිදී ගැනීම සඳහා පනවා ඇති සාතික මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවේ. කිසියම් අයෙකු අඩු මිලට වී මිලදී ගැනීමට උත්සාහ දරන්නේ නම් සියලු වී මිලදී ගැනීමට රජය සූදානමින් සිටී. රට තුළ ඉන්ධන හිඟයක් පිළිබඳ කිසිදු සැකයක් හෝ අනියතිබයක් ඇතරගත යුතු නැතැයි ඇමති මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය සතුව පවතී. ඉන්ධන හිඟයක් ඇති වුවහොත් ලබන සිකුරාදා රට විවෘත නොකරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා ඒ බව සඳහන් කළේය. රට තුළ විදේශීමය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව රහසක් නොවේ. මුදල් ඇමතිවරයාද ඒ බව ප්‍රකාශ කර තිබේ. වසර 2ක් තිස්සේ මෙරට සංචාරක කර්මාන්තයේ බිඳවැටීම හේතුවෙන් ඇමරිකානු ඩොලර් කෝටි 7,000ක් පමණ රටට අහිමි වූ බව පෙන්වා දුන් රමේෂ් පතිරණ ඇමතිවරයා ඉදිරි කාර්තුවේදී රට යථා තත්ත්වයට පත්වීමෙන් පසුව සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම ඉහළ යනු ඇතැයි විශ්වාසය පළ කළේය. ඊට අමතරව විදේශ ආයෝජන හා විවිධ ව්‍යාපෘති මගින් විදේශ විනිමය උපයා ගැනීමෙන් විදේශ විනිමය සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳා ගැනීමට හැකි වනු ඇතැයි ඔහු සඳහන් කළේය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අඩාල වී ඇති මෙරට දරුවන්ගේ අධ්‍යාපනය යළි ගොඩනැංවීම විශේෂ වැඩපිළිවෙලක් සැලසුම් කර ඇතැයි ජාතික අධ්‍යාපන ආයතනයේ සභාපති මහාචාර්ය අතුල සුමතිපාල මහතා කියයි. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරන සුමතිපාල මහතා. මහාචාර්යතුමනි, ඔබතුමාගේ මූලිකත්වයෙන් රටේ දරුවන්ගේ අධ්‍යාපනය නැවත ගොඩනංවාලීමට ආරම්භ කරන සමාජ ව්‍යාපාරය මොකක්ද? විවිධ සමාජ පසුබිම් වලට අයත් 100කට ආසන්න සංඛ්‍යාවකගේ උදාහරණයක් වශයෙන් විද්වතුන්, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්, මාධ්‍යවේදීන්, ගුරුවරුන්, පර්යේෂකයන්, COVID-19 කටයුතු සම්බන්ධ ප්‍රජාක්‍රියාකාරකයන් මෙන්ම ළමයින් සහ දෙමව්පියන් සහභාගීත්වයෙන් කරන සාකච්ඡාවට කීපයකට පස්සේ අපි මේ වගේ සමාජ ව්‍යාපාරයක් දියත් කිරීම කාලෝචිතයි කියලා එකමතිකව තීරණය කරා. මොකද මේ සමාජ ව්‍යාපාරයේ මූලික අවධානය වෙලා තියෙන COVID-19 මගින් දරුවන්ට සහ ඔවුන්ගේ අධ්‍යාපනයට ඇති කරපු බලපෑම. මෙම සමාජ ව්‍යාපාරයේ අන්තර්ගතය සහ සැලසුම් මොනවාද? අපි විශ්වාස කරන අධ්‍යාපනයේ වරප්‍රසාදයකට වඩා අයිතියක් යන අදහස. ඒ අතරම අඩු පහසුකම් සහ වරප්‍රසාද රහිත දරුවන් විශේෂයෙන් අවධානමට ලක් වෙලා ඇති ගම්මාන වලින් දරුවන් සුවිශේෂක කරලා තමයි අපි මේ කටයුත්ත කරන්න හදන්නේ. එතෙන්දී අපි ඇත්තටම කරන්නේ මේ දරුවන්ට සංවිධානගත හඬක් නොමැති නිසා මෙවැනි සමාජ ව්‍යාපාරයක් කරහා දරුවන් බල ගැනීමට, එතෙන්දී ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට, සිතුවිලි, හැඟීම්, ගැටලු ආදිය ඉදිරිපත් කිරීමට, චිත්‍ර ඇඳීම, ඒ වගේම රචනා ලිවීම වගේ දේවල් තමයි දිහත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ කටයුත්ත ලබන පළවෙනිදා ජාත්‍යන්තර ළමා දිනයේදී සමාජගත කරන්න තමයි සැදී පැහැදී ඉන්නේ. උසස් ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මේ වන විට මූලික අඩිතාලම සකස් කර අවසන් බව සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා කියයි. ඒ සඳහා ආයෝජකවද ඉදිරිපත්ව සිටිති.
පාර්ශ්ව රැසක දායකත්වයේ ඒ සඳහා ලැබී තිබේ. අවශ්‍ය සියලු පහසුකම් හා මූල්‍ය ආධාර රජය සපයයි. ඒ පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කරන මහාචාර්ය ප්‍රියන්තයාපා මහතා. පිටරටින් ගේන නයිට්‍රජන් පොහොර ඒ තාක්ෂණය ලංකාවේ දියුණු කිරීම සඳහා මේක අපිට උපකෝරී කරගන්න පුළුවන්. ඒ සඳහා විද්‍යාඥයින්ට අපිට පර්යේෂණ සඳහා ආරාධනා කරන්න පුළුවන්. ඒ සඳහා ඇත්තටම පෙළ ගැහිලා ඉන්නවා. මම හිතන්නේ අපි මේක වැරදියට වටහා ගන්න ඕනේ නැහැ. ලංකාවේ කාබන කෘෂි කර්මාන්තය සඳහා ඒ දියුණු කර ගැනීම සඳහා රට පුරා පිටරටින් නයිට්‍රජන් හෝ වෙනත් කාබනික පොහොරක් ගේන්න අවශ්‍යයි කියලා. ඒක කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ කෙටිකාලීන පරිවර්තනයේදී සිදුවන අස්වනු කඩාවැටීම වළක්වා ගැනීම සඳහා අපිට දැන් තියෙන නීති රීති අනුව රසායනික පොහොර වලට අපි ඇත්තටම තිත තබලා තියෙන්නේ. නමුත් මෙන්න මේ නයිට්‍රජන් පොහොර අවශ්‍යතාවය අපි සපුරා ගත්තේ නැත්නම් අස්වැන්න පහළ වැටීමක් වෙලා යම්කිසි ආහාර හිඟයක් වගේ ඇති වෙලා ගෝයින්ට අස්වැන්න අඩු වෙලා ගෝයින්ගේ ලාභ අඩු වෙලා යම්කිසි ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වේදෝ කියලා අනුමාන කරලා ඒයින් මිදෙන්න තමයි මෙහෙම ගත්තේ. ඇත්තටම ආරක්ෂක පියවරක් ඇටිද. කිසිසේත්ම අපි ඉස්සරහට අර රසායනික පොහොර 1965 ඉඳලා මේ 2021 මුල දක්වා ගෙනාවා වගේ කිසිසේත්ම කාබනික පොහොර ලංකාවට ගේන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ දීර්ඝ කාලීනව. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ඛනිජ තෙල් ප්‍රවාහනය සඳහා දුම්රිය වැඩි වශයෙන් යොදා ගැනීමට තීරණය කෙරේ. ලංකා ඛනිජ තෙල් නියන්ත්‍රක සංස්ථාව දිවෙන පුරා ඛනිජ තෙල් බෙදා හැරීම සඳහා දැනට වැඩි වශයෙන් බෞස යොදා ගනී. එම නිසා වාහන තදබදය පරිසර දූෂණය හා සිදුවන අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සමීක්ෂණයකින් හෙළිවිය. එම තත්ත්වය සමාලෝචනය කරමින් ප්‍රවාහන අමාත්‍යාංශය හා බලශක්ති අමාත්‍යාංශයේ එක්වගත් තීරණයකට අනුව දැනට 38% වන දුම්රියෙන් ඛනිජ තෙල් ප්‍රවාහනය කිරීම 60% දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවිත්‍රා වන්‍යාරච්චා උදේ ගම්මන්පිල යන ඇමතුරුන්ගේ ප්‍රධානත්වයෙන් බලශක්ති අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වින. දුම්රිය දෙපාර්තමේන්තුව සතු ටැංකි සහිත ගැල් අලුත්තරයා කිරීම, නව ටැංකි සහිත ගැල් මිලදී ගැනීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳ එහිදී තීරණ රැසක් ගනු ලැබීය. එක් දුම්රිය එන්ජිමකින් ලීටර් 5000 ටැංකි 14ක් තෙල් ප්‍රවාහනයට යොදා ගන්නා බැවින් ලීටර් ලක්ෂ 7ක් එකවර ප්‍රවාහනය කිරීමට හැකි වේ. ඒ අනුව මාර්ගයේ දහමනයට යොදන බෞස 20ක් දහවනෙන් ඉවත් කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව එහිදී පෙන්වා දුන්නේය. ඛනිජ තෙල් ප්‍රවාහනය සඳහා ඛනිජ තෙල් නියන්ත්‍රක සංස්ථාව වැය වන පිරිවැද එමගින් අඩුවේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම් ඉහළ නංවා ගැනීමටද එය ඉවහල් වනු ඇත. මැතිවරණ ක්‍රමයේ සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂකාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද යළි රැස් වේ. කාරක සභාවේ මීට පෙර රැස් වූ අවස්ථාවේ ඒ සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැතිය යුතු යන්න කාරක සභාවේ පොදු මතය බවයි. ඒ සඳහා මැතිවරණය හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගත යුතුය. පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැත්වීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශ ඉල්ලා ඇතැයිද ඔහු සඳහන් කළේය. මනාප ක්‍රමය මුළුමනින්ම ඉවත් කළ යුතු බව අපේ ජනබල පක්ෂයේදී පෙන්වා දුන්නේය. කොට්ටාසයකට වගකීන මන්ත්‍රීවරයෙකු සිටීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන ස්වාමින් වහන්සේ පෙන්වා දුන්න. සමගි ජනබල වේගයේ පැවසුවේ විධායකයේ ව්‍යවස්ථාදායකයා හා අධිකරණ යන අංශ අතර තුලනයක් තිබීම අත්‍යවශ්‍ය බවයි. මාදිවෙල කුරුළු උයන ඉදිකරන ප්‍රදේශයේ මායිම් සලකුණු කිරීමේදී එම ඉඩමේ පදිංචිකරුවන්ගේ නිවාස කඩා දැමීමක් හෝ ඔවුන් ඉවත් කිරීමක් සිදු නොකරන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා කියයි. කිසියම් ලෙසකින් ඉවත් කිරීමට සිදුවහොත් ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගැනනු ඇත. මෙම සංවර්ධන ව්‍යාපෘතියෙන් කිසිවෙකුගේ හෝ පාරම්පරික නිජබිම් වලට හානියක් සිදු නොවන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරයි. මාදිවෙල කුරුළු එන ව්‍යාපෘතියේ හේතුවෙන් නිවාස 300ක් කඩා ඉවත් කරන බවට පළවන වාර්තා ඔහු තරයේ ප්‍රතික්ෂේප කරයි. වාහන ආදායම් බලපත්‍ර දැන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින් ලබාගත හැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකොන් මහතා කියයි. ආදායම් බලපත්‍ර හා කල්ලිකුත් රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා රටවසා තබා තිබුණු කාල සීමාව වෙනුවෙන් දඩ මුදල් අය නොකරේ. රට යාලි විවෘත කළ වහාම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, වේරහැර කාර්යාලය හා සියලුම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කරන බව කොමසාරිස් ජෙනරාල්වරයා කියයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යනත් රට විවෘත කරොත් ඊට පස්සේ ඉඳලා අපේ දිනය සහ වේලාව වෙන් කරගැනීමේ පද්ධතිය ක්‍රියාත්මක කරලා සේවාලාභීන්ට සේවාවන් අපයන් අපි සූදානම්ින් ඉන්නවා. ඒක රට විවෘත කිරීම සම්බන්ධයෙන් රජය ගන්න තීරණය මත කටයුතු කරනවා. ඒතකොට රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් රියදුරු බලපත්‍ර අප්‍රේල් 1 වෙනිදා ඉඳලා සැප්තැම්බර් මාසයේ අවසන් වෙනකන් කල්ලිකුත් වෙන රියදුරු බලපත්‍ර වලට මාස 6ක කාලයක් දුන්නා. නමුත් ඒ සහන කාලය තුල ඔවුන්ට රියදුරු බලපත්‍ර අලුත් කරගන්න අවස්ථාව දෙන්න බැරි වුණේ නැවත අපි තව මාස 6කට එයාලගේ කාලය දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කාර්යාලය විවෘත කරනකොට ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. කාර්යාලය විවෘත කරාම 0112 දිනය සහ වේලාව වෙන් කරගන්න සේවාලාභීන් පමණයි අපි ඉදිරියේදී සේවාවන් අපයන්. මෙරටින් මේ දක්වා වාර්තා වෙති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,15,524 දක්වා ඉහළයි. ඊයේ ආසාද්‍යෝ 932 දෙනෙක් හඳුනා ගනු ලැබූහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා ඊයේ කොරෝනා මරණ 55ක් තහවුරු කළේය. කාන්තාව 26 දෙනෙක් හා පිරිමි පුද්ගලයෝ 29 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 60 හා ඊට වැඩි මරණ සංඛ්‍යාව 39කි. වයස අවුරුදු 30-59 අතර මරණ සංඛ්‍යාව 16ක් ලෙස වාර්තා වී තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ආහාර අපතේ යාම හා ආහාර අපද්‍රව්‍ය අවම කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දිනය අදයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2019 වසරේ පැවති 74 වන සමුළුවේදී සම්මත කර තීරණයකට අනුව සෑම වසරකම සැප්තැම්බර් 29 වෙනිදා ආහාර අපතේ යාම සහ ආහාර අපද්‍රව්‍ය අවම කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කෙරින. තිරසන ආහාර නිෂ්පාදනය, පරිභෝජනය, ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය තහවුරු කිරීම යන කරුණු අවධාරණය කරමින් මෙම දිනය සැමරේ. වර්තමානයේ ලෝක ජනගහනයෙන් 9.9% ආහාරයෙන් ගෙන් පෙළෙති. ඒ අතරම ආහාර අපතේ හැරීමද ලෝපුරා රටවල කැපී පෙනෙන මට්ටමක පවතී. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ තත්ත්වය තවදුරටත් බැරෑරුම් වී තිබේ. ආහාර අපතේ යාම හා ආහාර අපද්‍රව්‍ය අවම කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දින නිමිත්තෙන් පරිසර අමාත්‍යාංශය අද වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන ප්‍රධාන උත්සවයේ ආරාධ්‍යයන් වන්නේ අමාත්‍ය මහින්ද අමරවීර හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහතුරුන්ය. ආචාර්ය උදේකාන්ත සභාරත්න මහතා ආහාර අපතේ යාම පිළිබඳ විශේෂ දේශනයක් පවත්වයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ ප්‍රජාව කොරෝනා ප්‍රතිශක්තිකරණ සඳහා එන්නත් කිරීම මේ දිනවල සිදු කරනුද ඊට සහභාගී වන සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසති. අසත්‍ය ප්‍රචාරවල හා මිත්‍යා මතවලට නොරැවටි එන්නත් කරණයට යොමු වන්නේ එම අංශ ඉල්ලීමක් කරයි. වයස අවුරුදු 12-18ත් අතර ආබාධ සහිත විශේෂ අවශ්‍යතා ඇති දරුවන් එන්නත් කිරීම කොළඹ දිස්ත්‍රික්කයේ සිල්ම රෝහල්වලදී මේ වන විට සිදුවේ. ඇතැම් දෙමාපියන් නිරෝගී දරුවන්ද එන්නත් කරන සඳහා රැගෙන එන බව පිණි ගොස් තිබේ. දැන්ට එන්නත් කෙරෙන්නේ වයස අවුරුදු 12-18ත් අතර ආබාධ සහිත විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පමණක් බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. විදෙස් පුවත්. ඉන්ධන අර්බුදයට කඩිනමින් විසඳුම් ලැබෙනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා කියයි. ඉන්ධන හිඟයක් පිළිබඳ අනියත බියකින් අධික ලෙස ඉන්ධන මිලදී ගැනීමෙන් වළකින්නයි ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. බෞසරීදුරන්ගේ හිඟ හේතුවෙන් ඉන්ධන අර්බුදයක් මතුවනු ඇත පවතින සැකයෙන් පාරිභෝගිකයන් අධික ලෙස ඉන්ධන මිලදී ගැනීම බ්‍රිතාන්‍ය ඉන්ධන හිඟයට මගහැරී වී තිබේ. පුරා දින 4ක් තිස්සේ පවතින මම අර්බුදය හේතුවෙන් එරට ඉන්ධන පෙරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබින. එම පෝලිම් හැසවීමට හමුදා පවක් ඇඳීමට සිදුවිය. ඇතැම් පෙරවුම්හල් වසා දමා තිබුණි. ඉන්ධන බෙදා හැරීම සඳහා හමුදා බෞසර යෙදීමට ඉදිරිපත් වූ ඉල්ලීමක් ආරක්ෂක ලේකම් බෙන් වොලස් මහතා අනුමත කර තිබේ. ඉදිරි වසර තුළ ඇෆ්ගනිස්තානයේ අල්-කයිඩා ත්‍රස්තවාදය අනිවාර්යයෙන්ම ඇමරිකාවට තර්ජනයක් වනු ඇතැයි ඒ රට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු අනුතරංගවා තිබේ. සැප්තැම්බර් 11 ප්‍රහාරයට වගකිව යුතු අල්-කයිඩා සංවිධානය සමග ඇති සබඳතා තාලිබාන් සංවිධානය අත්හැර නැතැයි ඔහු පෙන්වා දෙයි. ඇෆ්ගනිස්තානයෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීම පිළිබඳ කොංග්‍රස් මණ්ඩලය ඊයේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතාගෙන් ප්‍රශ්න කර ඇතැයිද වාර්තා වෙයි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. මේ වසර අවසන් වීමට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ නව පොලිස් ස්ථාන 16ක් පිහිටවන බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතා කියයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පොලිසිය ගමට ගෙන යාමේ සංකල්පය යථාර්ථයක් බවට පත් කරමින් වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. ජනතාවට පොලිසියට ළඟ අවම අසීරු අවස්ථාවලදී නීතිය ක්‍රියාත්මක වීම මගහැරී යා හැකි බැවින් පොලිස් දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමේ අරමුණින් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි. ඒ අනුව ගම්පොළ පොලිස් කොට්ටාශයේ පුස්සැල්ලාව, පෙරට්වාසී, දෙල්තොට, ඇත්ගාල, නාවලපිටිය, මහවැලි නිවාස යන ප්‍රදේශවල මෙම පොලිස් ස්ථාන ආරම්භ කෙරේ. ඊට අමතරව තෙල්දිණිය පොලිස් කොට්ටාශයේ අඹකොටේ, අම්බාල, ලේවැල්ල යන ප්‍රදේශවලද නව පොලිස් ස්ථාන පිහිටුවීමට නියමිතයි. සංචරණ සීමාව ඉවත් වූවාම පොලිස් ස්ථාන ඉදිකිරීම හා පවතින ගොඩනැගිලිවල පොලිස් ස්ථාන ස්ථාපිත කිරීම ආරම්භ වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි. ක්‍රීඩා පුවත් එවරස්ට් ප්‍රීමියර් ලීග් පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලිය නේපාලයේදී දැන් පැවැත්තේ. පසුගිය 25 වෙනිදා ආරම්භ වූ තරගාවලිය අවසන් වන්නේ ලබන මාස 9 වෙනිදායි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 8 දෙනෙක් ඊට එක්ව සිටිති. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ඒකෝපන්දය වන ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ද ඒ අතර වේ. ඔහු බයිරහාවා ග්ලැඩිස්ටර් කණ්ඩායම නියෝජනය කරයි. සීකුගේ ප්‍රසන්න, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, ඕෂධ ප්‍රනාන්දු, සඳුන් විරාක්කුඩි සහ සහන් ආරච්චිගේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එවරස්ට් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන සෙසු ක්‍රීඩකයෝ වෙති. 2016 දී මෙම තරගාවලිය ආරම්භ විය. අවසන් වට තරගාවලිය පැවැත්වුණේ 2018 දී. මෙවරේ පැවැත්වෙන්නේ සිව්වන වතාවට. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. ඊයේ දිනේ නිමාවන විට කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත කොටස් මිල දාර්ශකය ඒකක 9339.28 දක්වා ඉහළ ගොස් තිබින. පෙර දිනයට සාපේක්ෂව ඒ 0.75ක වර්ධනයක් බව කොළඹ කොටස් වෙළඳපොළ පවසයි. මීට පෙර සමස්ත මිල දාර්ශකයේ ඉහළම අගය වූයේ ඒකක 9335.98කි. එය පසුගිය දෙවනිදා වාර්තා විය. ඊයේ දිනේ නිමාවන විට කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත පිරිවැටුම් රුපියල් කෝටි 6660ක් විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. කිරින්දි ඔය ව්‍යාපාරයේ ගොවින් මෙවර තුන්වැනි කන්නේ සිදු කළ ඉපනැල්ලේ මුංගගාවේ අස්වැන්න සතු සායතන මිලදී ගැනීම අද පෙරවරුවේ ආරම්භයි. වීරවිල්ලක් සතු සායතනයේදී අද පෙරවරුවේ 11ට ආරම්භ උත්සවයකදී ගොවින්ගේ මුං ඇට කිලෝවක් රුපියල් 525කට මිලදී ගැනීම ආරම්භ කරන බව හම්බන්තොට දිස්ත්‍රික් කෘෂි කර්මාධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. හම්බන්තොට දිසාලේකම් HP සුමනසේකර මහතාද දිස්ත්‍රික් කෘෂි කර්ම නිලධාරියහුද මේ අවස්ථාවට එක් වෙති. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගම. කාලගුණ වාර්තාව බස්නාහිර සබරගමුව මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තදවැසි ඇතිවිය හැකි බව කාල්ගුණිදා දෙපාර්තමේන්තුව කියයි. දිවෙන හරහා තද සුළං දහම යනු ඇත. විශේෂයෙන් මධ්‍යම කඳුකරේ බටහිර බෑම් ප්‍රදේශවලත් උතුරු මැද වයඹ දකුණු සහ බසහර පළාත්වලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 පමණ දක්වා ඉහළ යා හැකිය. මීළඟට දවසේ සටහන. රටත් ජාතියත් විකුණාගෙන කමින් මෙරටින් පලාගොස් විදේශ රටවල රැඳී සිටින NGO කාර්යයන්ගේ අතකුළු බවට පත්ව සිටින NGO නඩය පසුගියදා ජගත් මානව හිමිකම් සමුළුව අවස්ථාවේ
පාස්කු ප්‍රහාරයට ලක්වුවන්ට සාධාරණ ඉෂ්ට කරන්නේ ඉල්ලමින් රටට රජයට එරෙහි උද්ඝෝෂණය කළා. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ ජාතික ආරක්ෂාව ඍණ අගයක් දක්වා ගෙන ගිය යහපාන් රජයට එරෙහිව වචනයක්වත් කතා නොකළ NGO නඩය දැන් මෙම රජයට එරෙහි උද්ඝෝෂණය කිරීම ආරම්භ කර තිබේ. පසුගිය මානුෂීය මෙහෙයුමට පෙර ත්‍රස්තවාදීන්ගේ බුද්ධි සමාජිකයන් බවට පත් සිටි NGO නඩය ත්‍රස්තවාදයේ මෙරටින් බුලිනුප්ටා දැමීමත් සමග අන්සරණක් නොමැතිව රටින් පැනගත්තේ ජීවිත තර්ජන දේශපාලන තර්ජන ඇතැයි ව්‍යාජ තොරතුරු ලෝකයට ඉදිරිපත් කරමින්. ඉන්පසු මානුෂීය මෙහෙයුම් අවස්ථාවේ දෙමළ වැසියන් ඝාතනය කළ බවටත් ළමා නිවාස අනාථ කඳුරු රෝහල්වලට පහර දුන් බවටත් මෙරට රජයටත් රණ විරුවන්ටත් එරෙහිව මානව හිමිකම් සංවිධානවලට පැමිණිලි කළහ. රටට කිසිදු රටකින් උදව් උපකාර ලබා ගැනීමට අවස්ථාව නැති කිරීමටත් රජයේ ප්‍රභූවරුන්ට හමුදාවන්ට යුද අපරාධ චෝදනා එල්ල කිරීමටත් උත්සාහ කළහ. යුද්ධයේ නිමාවී වසර 13ක් ගත වුවත් රටට එරෙහි මේ NGO නඩේ අභිප්‍රායන් පුස්සක් විය. පසුගිය යහපාන් රජ අවස්ථාවේ නිහඬතාවයකින් සිටි මේ NGO නඩය පසුගිය මැතිවරණ අවස්ථාවේ යලිත් කළුකුඩු ඔසවාගෙන නැටුහ. පසුගිය රජයේ වසර 4ක කාලය පුරාම රණවිරුස්සව පැවැත්වීමට ඉඩ නොදී කටයුතු කළ මෙම නඩය ජාත්‍යන්තර NGO සංගම් වලින් ඩොලර් කෝටි ගණන් ලබාගත්ත. යලි යලිත් මේ රටවල රැඳී සිටීමට ඉඩ සලසා ගත්ත. දැන් වර්තමාන රජයට එරෙහිව රජය කරන කියන දෑ විවේචනය කරමින් මේ NGO කාරීන් නැගී සිටීමට උත්සාහ කරති. පසුගිය ජගත් මානව හිමිකම් සමුළුව අවස්ථාවේ උද්ඝෝෂණය කළහ. පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉෂ්ට කරන්නේ ඉල්ලා සිටි ඇතමුන් මාධ්‍ය හමුවේ කැපී පෙනී NGO සල්ලි කුට්ටියට ඉඩ සලසා ගත්ත. තමන්ට තර්ජන ගර්ජන ඇති බවට පොලිස් පොතක බොරු සටහන් යොදා පත්තර කෑල්ලක ඒ බව පළ කරවාගෙන තානාපති කාර්යාලද රවටමින් මෙරටින් පැනගත් NGO නඩයට අතපය නොසෙල්ලා කාබී තවදුරටත් එම රටවල රැඳී සිටින්නට පවතින රජය විවේචනය කිරීම ජාත්‍යන්තර හමුවේ අපකීර්තියට පත් කිරීම හැර වෙනත් දෙයක් නැත. එහෙත් මීට වඩා අති විශාල භයානක අභියෝගවලට මුහුණ දී ඇති මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ රජය මෙම උද්ඝෝෂණ පයට පෑගෙන දූවිල්ලක් තරමටවත් නොසලකා හරිනු ඇත. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. වෙළඳපොලේ සහල් මිල අසාධාරණ ලෙස ඉහළ නංවන්නේ නම් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට අනිවාර්යෙන්ම මැදිහත් වන බව ලසන්තලගේ වන රාජ්‍ය අමාත්‍යවරයා කියයි. රට තුළ ඉන්ධන හිගයක් ඇතිවීමට ඉඩක් නැතැයි රජය අවධාරණය කරයි. අධ්‍යාපන ක්ෂේත්‍රය ගොඩනැංවීමට විශේෂ වැඩපිළිවෙලක්. උසස් ප්‍රමිතියිනුත් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මූලික අඩිතාලම සකස් කර අවසන්. කඩිතෙල් ප්‍රමාණය සඳහා දුම්රිය වැඩි වශයෙන් යොදා ගැනීමේ තීරණයක්. මැතිවරණ ක්‍රමයේ සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු විශේෂකාරක සභාවේ තවත් රැස්වීමක් අද. රට තුළ ඉන්ධන අර්බුදයක් ඇති ඉන්ධන අර්බුදයේ කඩිනම් විසඳුණු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි. එවරස් ප්‍රීමියර් ලීග් පන්දු වර 2020 ක්‍රිකට් තරගාවලිය දැන් නේපාලයේදී. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. මීළඟට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.